ආයිබෝවන් කාලීන ප්‍රවෘත්ති වාර්තාකරණයේ අංක 1 සියත මධ්‍යහන පාත විකාශය සමගින් මම අංජනා කරුණාරත්න ප්‍රථමයෙන් සිරස්තල. පාවඩේ රැලි හැර කරඬුව වැඩම වූ නැදුන්ගමුවේ රාජා. කොවිඩ් වසංගතයේ වැඩිම රෝගීන් ඊයේ ආසාදිතයින් 4000 ඉක්මවයි. මරණ 183යි. සමස්ත මරණ 7300 පණි. වසංගතයේ දත්ත අර්බුදය ගැන GMO කතා කරයි. තවත් ෆයිසර් එන්නත් තොගයක් දිවයිනට. ශ්‍රී ලංකාවේ ශක්තිත් ඔක්සිජන් රැගෙන එයි. ඇඳිරි නීතිය මැද කොළඹ වාහන තදබදය. මැනින් වෙළඳපළ හෙට සිට දින 4ක් තොග වෙළඳාමට සූදානම්. රිෂාඩ් වෛද්‍යවරයෙකුට එල්ල කළ මරණ තර්ජනය ගැන බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක කතා කරයි. එක්සත් ජනපදය සිය පුරවැසියන්ගේ කොවිඩ් ප්‍රතිදේහ පරීක්ෂා කිරීම ආරම්භයි. දැන් දේශීය පුවත්. මහනුවර ඇසළ පෙරහර මංකල්ලේ අවසන් රන්තෝලි පෙරහර ඊයේ රාත්‍රියේ ඉතා අලංකාරවත්ව වීදි සංචාරය කළා. ඒ සවස 6:44ට යෙදුණු සුබ මොහොතින් මෙවර පෙරහර මංකල්ලේ ජන සහභාගීත්වයෙන් තොරවයි පැවැත්වුණේ. මහනුවර ඇසළ පෙරහර මංගල්‍යයේ අවසන් රන්තෝලි පෙරහර ඊයේ සවස 6:44ට යෙදුණු සුබ මොහොතින් වීදි සංචාරය කළා. අවසන් රන්තෝලි පෙරහරේ කරඬුව වැඩම කරවීමේ වාග්ය හිමි කරගත්තේ නැදුන්ගමුවේ රාජා හස්තිරාජයයි. පෙරහර කරඬුව වඩම්ම වන අවස්ථාවේ රැලි වැටුණු පාවඩය සොඬින් සකසා කරඬුව වැඩම කරවීමට නැදුන්ගමුවේ රාජා හස්තිරාජයා කටයුතු කිරීම කාගේත් අවධානයට ලක් වූ විශේෂ සිදුවීමක්. පෙරහර කරඬුව දෙපස දෑල ඇතුන් ලෙස ගමන් කළේ ලංකාවේ පැරණිතම ඇත් යුගලක් ලෙස සැලකෙන වාසනා හස්තියා සහ ඉන්දිරාජා හස්තියයි. උඩරට පහතරට සබරගමු නර්තන සම්ප්‍රදායන්ට අයත් නර්තනාංග රැසකින් මෙවර ඇසළ පෙරහර මංගල්‍යය වර්ණවත් වුණා. පෙරහර බාරව ගමන් කළේ දියවඩ නිලමේ ප්‍රදීප් නිලංග දෑල නිලමෙතුමයි. සතර මහා දේවාලයන් බහරව ගමන් කළේ බස්නායක නිලමෙවරුයි. පෙරහර අතරතුර එක් අලියෙකු තරමක නොසන්සුන්තාවයක් පෙන්නුම් කළද නැදුන්ගමුවේ රාජා හස්තිරාජයා පෙරහර කරඬුව සුරකිමින් සංසුන්ව ඉතා ගාම්භීරව ගමන් කළා. රන්තෝලි පෙරහර අවසානයේ පෙරහර කරඬුව වැඩම කරවනු ලැබුවේ අස්ගිරි ගෙඩිගේ විහාරය වෙතයි. අනතුරුව අද අලුයම ගැටඹේ දියකපනා තොටේදී සතර මහා දේවාලයන්හි දිය කැපීම සිදු කෙරුණා. කරඬුව රැගත් දහවල් පෙරහර අද දහවල් 1:42ට යෙදෙන සුබ මොහොතින් ගෙඩිගේ විහාරයෙන් පිටත් වීමට නියමිතයි. කරඬුව රැගත් පෙරහර අනතුරුව මාලිගාවේ මළුව වටා තෙවරක් පැදකුණු කොට 3:27ට යෙදෙන සුබ මොහොතින් මාලිගාවට ගෙවදීමට නියමිතයි. ඇසළ පෙරහර මංගල්‍ය සාර්ථකව නිමා වූ බව සඳහන් කරමින් පෙරහර සංදේශය අද පස්වරුවේ මහනුවර ජනාධිපති මන්දිරය වෙත බාර දීමට නියමිතව තිබෙනවා. කොවිඩ් රෝගීන්ගේ දත්ත වාර්තාකරණය දිගින් දිගටම අවුල් සහගත බව සඳහන් කළ යුතුයි. වසංගත රෝග විද්‍යා වෙබ් අඩවියට අනුව ඊයේ වන විට වාර්තා වූ රෝගීන් සංඛ්‍යාව 4304යි. එම වෙබ් අඩවියේම මීට දින කිහිපයකට පෙර රෝගීන් 5000 ඉක්ම වූ සටහනක්ද දක්නට ලැබෙනවා. මෙම තත්ත්ව පිළිබඳව වසංගත රෝග විද්‍යා අංශයෙන් තමාද විමසීමක් කළ බව විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පවසනවා. මෙරට කොවිඩ් වසංගතය ආරම්භ වූ දා පටන් දිනක් තුල තහවුරු කරන ලද වැඩිම කොවිඩ් රෝගීන් ඊයේ වාර්තා වුණා. ඒ රෝගීන් 4000 ඉක්මවමින් ඊයේ දිනට පමණක් වාර්තා වූ කොවිඩ් රෝගීන් සංඛ්‍යාව 4304ක්. ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් රෝගීන්ගේ සංඛ්‍යාවද 3,89,000 සීමාව ඉක්මවා ගොස් තිබෙනවා.
මේ වන විට කොවිඩ් රෝගීන් හා මරණ වාර්තා කිරීමේදී දත්ත සම්බන්ධයෙන් බරපතල ගැටලුකාරී තත්ත්වයක් හටගෙන තිබෙනවා. ඒ පිළිබඳව විවිධ පාර්ශවයන්ගෙන්ද චෝදනා එල්ලවනවා. ඊයේ දිනේදී දෛනික රෝගීන් 4000 ඉක්මවා වාර්තා වූ බව නිවේදනය කළත් වසංගත රෝග විද්‍යා ඒකකයේ දත්ත සටහනේ දක්වා තිබුණේ මීට පෙර දිනයක කොවිඩ් රෝගීන් 5000ක් පමණ වාර්තා වී ඇති බවයි. රෝගීන් වාර්තා වීමේදීත් මරණ සංඛ්‍යාව වාර්තා කිරීමේදීත් දත්ත පිළිබඳව බරපතල ගැටලුවක් තියෙනවා. වසරකට වැඩි කාලයකදී අතිගරු ජනාධිපතිතුමාගේ ඉඳලා සියලුම දෙනාම උත්සාහ කරුවා මේ දත්ත හරියාකාරව ලබා ගැනීම සහ ඒවා යාවත්කාලින කිරීම පිළිබඳව තියෙන ගැටලු විසඳන්න. අපිට පේන තියෙන කාරණාව තමයි මේ වෙනකොටත් ඒ දත්ත පිළිබඳව තියෙන ගැටලුව ඒ ආකාරයෙන්ම පවතිනවා. ඒ හින්දා අපිට නිවැරදි ගමන් මඟක් පේන්නේ නැහැ. මරණ සංඛ්‍යාව කොයි ආකාරයෙන්ද සිද්ධ වෙන්නේ, රෝගීන් සංඛ්‍යාව කොයි ආකාරයෙන්ද වාර්තා වෙන්නේ, මොන ප්‍රදේශවලද මේ රෝගීන් සංඛ්‍යාව වැඩි වශයෙන් වාර්තා වෙන්නේ සහ අපි අවධානය කළ යුතු සහ අපි ඉලක්කය විය යුත්තේ මොකක්ද කියන එක මේ වෙනකොට පැහැදිලි වෙලා නැහැ. ඒ හින්දා අපි විශ්වාස කරනවා මේ දත්ත ලබා ගැනීමේදී සහ ඒ කළමනාකරණය කිරීමේදී ඒ අදාළ බලධාරීන් හරියාකාරව ක්‍රියාත්මක වෙන්න ඕනේ. කොවිඩ් වෛරසය ආසාදනය වී මෙරට සිදු වූ තවත් මරණ 183ක් පිළිබඳවද ඊයේ වාර්තා වුණා. අදාළ මරණ සියල්ල පෙරේදා දින සිදුව ඇති බවයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා තහවුරු කළේ. මියගිය පිරිස අතරට වයස අවුරුදු 30ට වඩා අඩු පුද්ගලයන් දෙදෙනෙක්, වයස අවුරුදු 30ත් 59ත් අතර පුද්ගලයන් 45ක් හා වයස අවුරුදු 60ට වඩා වැඩි පුද්ගලයන් 136 දෙනෙකුද ඇතුළත්. මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව සටහන් වන්නේ 7366ක් ලෙසයි. මේ අතර කොවිඩ් රෝගීන් සඳහා අවශ්‍ය සායනික ඔක්සිජන් රැගත් ශ්‍රී ලංකා නාවික හමුදා ශක්ති නෞකාව අද උදෑසන කොළඹ වරායට සේන්දු වී තිබෙනවා. එම නෞකාවේ සායනික ඔක්සිජන් ටොන් 40ක් රැගෙන විත් ඇති බවයි නාවික හමුදාව ප්‍රකාශ කළේ. එසේම ඊයේ දින ඉන්දියාවේ ශක්ති නෞකාවද මෙරටට ඔක්සිජන් ටොන් 100ක් රැගෙන පැමිණියා. මේ අතර නිරෝධායන උපදෙස් වලට පටහැනිව හැටන් කොටගල වතුකෝවිලේ උත්සවයක් පවත්වා තිබෙනවා. ඒ සම්බන්ධයෙන් එම කෝවිලේ කමිටු සමාජිකයින්ට එරෙහිව අධිකරණයේ හමුවේ නීතිමය පියවර ගන්නා බවයි ප්‍රදේශීය භාර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයා ප්‍රකාශ කළේ. පොළොන්නරුව ප්‍රදේශයේ නිවෙස් නිරෝධායනය සඳහා යොමු කර සිටින කොවිඩ් රෝගීන් දින 14කට පසුව ඇන්ටිජන් පරීක්ෂණ සඳහා යොමු කර තිබෙනවා. ඉදිරියට අපි බලාපොරොත්තු වෙන වැඩිපුර රෝගීන් සංඛ්‍යාවකට අවශ්‍ය ප්‍රතිකාර නිවෙස්වල රඳවා කිරීමේ ක්‍රමවේදයට අනුගත වෙන්න. විශේෂයෙන්ම මේ රෝගය බෝ වුණ රෝගීන් අපිට හම්බ වෙනකොට මුල්ම අවස්ථාවේ හම්බෙන රෝගීන්ට අපිට මේක සාර්ථකව කරන්න පුළුවන්. අපි විශේෂ අවධානයක් යොමු කරලා පළවෙනි දවස් කීපයේ විශේෂයෙන් පළවෙනි සතිය වගේ ඇතුළත මේ රෝගීන් වෙනුවෙන් අපි රෝගීන්ව රැක බලා ගන්නවා. රෝගීන්ගේ තියෙන අවදානම් සහිත අවස්ථා කලින්ම හඳුනාගෙන අවශ්‍ය නම් ඒගොල්ලන් පමණක් රෝහල් පද්ධතියට අපි යොමු කරනවා. ඒකත් ඇත්තටම මේ රෝහල් ධාරිතාවේ ඉක්මවනවා යන අපි කරන ලොකු කටයුත්තක්. කොවිඩ් වෛරසය මර්ධනය කිරීම සඳහා ලබා දෙන ෆයිසර් එන්නතේ මාත්‍රා තොගයක් අද අලුයම මෙරටට රැගෙනු ලැබුවා. ඒ QR 668 දරන කටාර් සේවයට අයත් ගුවන් යානයකින්. රටේ වත්මන් කොවිඩ් තත්ත්වය පිළිබඳ මහා සංඝරත්නය හා දේශපාලඥයින් විවිධ අදහස් හා මත පළ කළා. නිකං ඇඳරි නීතිය කියලා ගේට විතරක් හිටියට මදි. එතනින් පස්සේ අපි ඒ ක්‍රියාදාමයන් හරියට ක්‍රියා කරලා අපේ ජීවිත බේරා ගැනීමට අපි කටයුතු කරමු. තමන්ට හුස්ම ගන්න තියෙන ඔක්සිජන් එකත් ලංකාවේ මිනිසුන්ගේ කොවිඩ් වසංගතයේ ව්‍යාප්ත වීම නිසා ඉන්දියාවෙන් ගෙන්නන්න සිද්ධ වෙලා. මේ රටේ මහා සංඝරත්නයෙන් ඉල්ලා සිටිනවා. ඒ වගේම රටේ ප්‍රධාන ආගමික මර්මස්ථාන පාලක සභාවන් වලින් අපි ඉල්ලා සිටිනවා. මෙතෙක්කල් එම ආයතන නඩත්තු කිරීම සඳහා මුදල් රුපියල හරි පින් කැටයට දැම්මේ මේ රටේ මහ ජනතාව. ඒ නිසා ඒ ජනතාවගේ සුබසිද්ධිය වෙනුවෙන් අපේ විහාරස්ථාන වලට ලැබුණු සිව්පසය කැප කරන්න පුළුවන්කමක් තියෙනවා නම් තාම වැදගත් කාර්යයක් හැටියට අපිට මේ වෙලාවේ සලකන්න පුළුවන්.
මේ රටේ මුදල් කෝටි ප්‍රකෝටි ගාණක් අනවශ්‍ය ලෙස ආයෝජනය කරනකොට ජනතාවට හිතනවාද කැපකිරීමක් කරන්න. පරක්කු වෙලා හරි එන්නත් කරණයක් ආරම්භ කරලා තියෙනවා. නමුත් වෙලාවේ නියම ආකාරයට එන්නත් ටික ඇනුම් කරගෙන ඉස්සෙල්ලා වැඩිහිටි ජනතාවට දුන්නා නම් මේ මරණ සංඛ්‍යාව වෙන්නේ නැහැ. ලෝක සෞඛ්‍ය සංවිධානයත් ලෝකෙ පිළිගත්ත දේ තමයි අවුරුදු 60ට වැඩි. දැන් යුරෝපයේ එහෙම සමහර රටවල් වල මේක පටන් ගත්තේ 60 නුත් නෙමෙයි 80ට වැඩියකින් පටන් ගත්තා. එහෙම තමයි මේක අඩු කළේ. ඒක ලෝක පිළිගත් ප්‍රමිතිය කඩලා මේ 60ට වැඩියට දෙන එක වළක්වලා 30ට වැඩියට දෙන්න ගිහිල්ලා. එන්නත් හිඟ යටි කරේ ජනාධිපතිවරයා. එතුමා තමයි මේ 60ට වැඩියගේ මරණ ගැන වග කිව යුත්තේ. මං හිතන්නේ මේ රටේ අවංකම ජනාධිපතිවරයෙක් තමයි අද පත් වෙලා තින්නේ. පුදුම ආදරයක් ජනතාවට රටට තියෙන්නේ. එතුමාගෙන් අපි මේ වෙලාවේ ප්‍රයෝජන ගන්නව හැර එතුමාට දොස් කියන එකවත් එතුමාව විවේචනය කරන එකවත් එතුමාගේ මානසික මට්ටම වටන එකවත් නෙමේ රටේ ජනතාවගේ යුතුයකම. අපි දැක්කා ඊයේ පෙරේද සජිත් ප්‍රේමදාසතුමා ටොසිලිසුමාබ් කියන ಔಷධය ගැන කතා කරා. කොරෝනා රෝගය හරහා නියුමෝනියා උත්සන්න වුණාම අන්තිමට දෙන්න තියෙන ඖෂධය. ඒ නිසා ටොසිලිසුමාබ් ඖෂධ 10ක් අද රට ඇතුලේ නැහැ. ඉතින් එහෙව් තත්ත්වයක් උදා වෙලා තියෙද්දි මේ පඬිත චන්න ජයසුමන කියනවා නෑ හිගයක් නෑ තියනලු. මං හිතන්නේ උන්නේ හැගේ අඳාස්සෙත් දන්නේ ටොසිලිසුමාබ් ගහගෙන තියෙන්නේ. නිරෝධායන ඇඳිරි නීතිය මැද්දේ අද උදෑසන මැනින් තොග වෙළඳපළ අසල විශාල තදබදයක් පැවතුණා. හෙට සිට දින 4ක් මැනින් තොග වෙළඳපළ විවෘත කර තැබීමට නියමිතයි. මේ අතර වාහන විශාල ප්‍රමාණයක් කොළඹට පැමිණීම හේතුවෙන් මාර්ගවල දැඩි තදබදයක් දක්නට ලැබුණා. නිරෝධායන ඇඳිරි නීතිය මැද්දේ උවද කොළඹ නගරයට අද රථවාහන විශාල ප්‍රමාණයක් පැමිණියා. මේ කොළඹ නුවර මාර්ගය සහ මීගමුව මාර්ගය අද පෙරවරුවේ දිස් වූ ආකාරයයි. පෑලියගොඩ සිරිමාව බණ්ඩාරනායක මාවත සහ බේස්ලයින් පාරේද රථවාහන විශාල ප්‍රමාණයක් දැකගත හැකි වුණා. මැනින් තොග වෙළඳපොළ අසලද අද උදෑසන විශාල තදබදයක් පැවතුණා. පෑලියගොඩ මැනින් වෙළඳපොළ අද වසා තැබීමට පියවරගෙන තිබුණා. කෙසේ වෙතත් එළවලු හා පළතුරු රැගත් ලොරි කිහිපයක් මැනින් වෙළඳපොළ වෙත අද පැමිණ තිබුණේ මේ අයුරින්. මැනින් තොග වෙළඳපොළ හෙට සිට ඉරිදා දක්වා දින 4ක් විවෘත කර තැබීමට නියමිතයි. මේ පිළිබඳව අදහස් දැක්වූ මැනින් හා සමස්ත ලංකා විශේෂිතාර්ථික මධ්‍යස්ථාන සංගමේ බණ්ඩාගාරික නිමල් අත්තනායක මහතා. අයහපත් තත්ත්වයක් තියෙන වෙලාවේ මං හිතන්නේ දින 4ක් විවෘත කිරීම ඉතාමත්ම සුදුසුයි. තොග වෙළඳාම් සඳහා මේ ව්‍යාපාරික කටයුතු කරගෙන යාම සඳහා විවෘතව තබනවා. ඉතින් ඔබගේ අවශ්‍යතාවය සපයා ගැනීම සඳහා ඉතාමත්ම ආරක්ෂා සහිතව පැමිණිලා ඉතාමත්ම ඉක්මනින් ඒ කටයුතු කරගෙන මැනින් වෙළඳපොළ ඇතුළු සියලුම ආර්ථික මධ්‍යස්ථානයෙන් පිටවලා යන ලෙස අපි තමන් කාරුණිකව ඉල්ලා සිටිනවා. පෑලියගොඩ මධ්‍යම මත්ස්‍ය වෙළඳ සංකීර්ණයටද තොග වෙළඳුන් රැසක් අද පැමිණ සිටියා. මාළු වර්ග කිහිපයක මිල ඉහළ ගොස් ඇතත් කුඩා මාළු වර්ගවල මිල පහළ ගොස් ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ. අදත් දිවයින පුරා ප්‍රදේශ රැසක ඇඳිරි නීතිය උල්ලංඝනය කරන පිරිස් සොයා පොලිස් මෙහෙයුම් ක්‍රියාත්මක වනවා. මාරවිල පොලිස් මාර්ග බාධක අසල ත්‍රිරෝද රථයක් පොලිස් පරීක්ෂාවට ලක් වුණා. එය රූගත කරමින් සිටි අප මාධ්‍යවේදියාට ත්‍රිරෝද රථ රියදුරා තමාව පටිගත නොකරන ලෙස තර්ජනය කර තිබෙනවා. මුහුණු ආවරණද නිසි ලෙස පැළඳ නොසිටි මෙම පුද්ගලයාට පොලිසිය දැඩි අවවාද කර තිබෙනවා. තමුන් පොඩ්ඩක් ඉන්න. තමුන්ගේ වැරදක් කරලා නැහැ මොකක් නැහැ. මේ වාහන මේ රෝඩ් වීඩියෝ කරන මම ගන්න මාසක දාගන්න මිස් කරලා ඉතින් මෙයා මේ වීඩියෝ කරන්නේ මේ අපෙන් අවසර ගන්න ඕනේ දෙයා මාධ්‍යවේදීන් ලංකාවේ වළංගු. බ්‍රිතාන්‍ය පුරවැසියන්ගේ කොවිඩ් ප්‍රතිදේහ පරීක්ෂණ වැඩපිළිවෙලක් ආරම්භ කිරීමට එරට රජය පියවරගෙන තිබෙනවා. සෑම පුද්ගලයෙකුටම ප්‍රතිදේහ පරීක්ෂණ කට්ටලය බැගින් ලබා දීමට සැලසුම් කර ඇති බවයි වාර්තා වන්නේ. පුරවැසියන්ගේ කොවිඩ් ප්‍රතිදේහ පරීක්ෂණ වැඩපිළිවෙල හෙට සිට ආරම්භ කරන බව බ්‍රිතාන්‍ය සෞඛ්‍යාංශ පවසනවා. මේ අතර කියුබාව බරපතල සෞඛ්‍ය අර්බුද රැසකට මුහුණ දෙමින් සිටින බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරනවා. දැන් කොවිඩ් ලෝක තත්ත්වය පිළිබඳ වාර්තාව.
කොවිඩ් වෛරසය ආසාදනය වූ පසු පුද්ගලයෙකුගේ ශරීරය තුළ ඇතිවන ආරක්ෂාව කොපමණද යන්න පුළුල් ලෙස පරීක්ෂා කිරීමට මහා බ්‍රිතාන්‍ය තීරණය කර තිබෙනවා. ඒ සඳහා නිර්මිත විශේෂ ප්‍රතිදේහ පරීක්ෂණ කට්ටල නොමිලී සෑම පුරවැසියෙකුටම ලබා දීමටයි සෞඛ්‍ය අංශ තීරණය කර ඇත්තේ. වයස අවුරුදු 18ට වැඩි සියලු පුරවැසියන්ට හෙට සිට මෙම පරීක්ෂණ අවස්ථාව ලබාගත හැකි බව සෞඛ්‍ය ලේකම් සජිත් ජාවීඩ් ප්‍රකාශ කර තිබෙනවා. ඇඟිල්ලෙන් ලබා ගන්නා කුඩා ලේ බිඳු සාම්පලයක් මගින් මෙම ප්‍රතිදේහ පරීක්ෂාව සිදු කෙරෙනවා. මෙය ඉතා පහසු සහ කඩිනම් ක්‍රමයක් බවයි සෞඛ්‍ය ලේකම්වරයා පවසන්නේ. දිනපතා වැඩිහිටි පුද්ගලයන් දසදහසකගේ පමණ ප්‍රතිදේහ පරීක්ෂණ සිදු කිරීමටද සැලසුම් කර තිබෙනවා. මෙම ක්‍රමය මගින් එන්නතින් පසු ආරක්ෂාවද ඉතා පුළුල් ලෙස අධ්‍යයනය කළ හැකි බවයි ස්කොට්ලන්ත සෞඛ්‍ය ලේකම් හම්සා යූසුෆ් පවසා ඇත්තේ. සමස්ත එක්සත් රාජධානිය තුළම මෙම ප්‍රතිදේහ පරීක්ෂණ ක්‍රමවේදය ක්‍රියාත්මක කරන බවයි එරට සෞඛ්‍ය බලධාරීන් ප්‍රකාශ කරන්නේ. කොවිඩ් වසංගතයත් සමග කියුබානු සෞඛ්‍ය ක්ෂේත්‍රය සහ එරට රජය අතර බරපතල අර්බුදයක් හටගෙන ඇතැයි මාධ්‍ය වාර්තා කරනවා. ඔක්සිජන් ඇඳන් සහ සෞඛ්‍යකාරී මණ්ඩල හිඟයකටද කියුබාව මුහුණ දෙමින් සිටිනවා. ෆිදෙල් කස්ත්‍රෝ ජීවත්ව සිටි සමයේ ඔහු වෛද්‍යවරුන් ඇතුළු සෞඛ්‍ය ක්ෂේත්‍රයේ හැඳින්වූයේ සුදු කබා වීරයින් ලෙසයි. අද වන විට මේ සුදු කබා විරුවන් එරට රජය බරපතල ලෙස විවේචනය කිරීමට ක්‍රියා කරමින් සිටිනවා. කියුබාව දැඩි ඖෂධ හිඟයකටද මුහුණ දී ඇති බවයි වාර්තා වන්නේ. මේ බිඳවැටීම් වලට හේතුව සෞඛ්‍ය සේවාවේ විනයක් නැතිකම බවයි අගමැති මැනුවෙල් මරේරෝ චෝදනා කරන්නේ. එසේම ඇමරිකාව දිගින් දිගටම කියුබාවට පනවා ඇති තහංචිද මේ බිඳවැටීම් වලට හේතු වන බවද අගමැතිවරයා පවසනවා. මේ අතර ඇමරිකා එක්සත් ජනපදයේ ආහාර සහ ඖෂධ පරිපාලන ආයතනය ෆයිසර් එන්නතට සම්පූර්ණ අනුමැතිය දීමට සූදානම් වනවා. දැනට ෆයිසර් එන්නත භාවිතා කරන්නේ හදිසි අවසරය යටතේ. ෆයිසර් බයෝ එන්ටෙක් එන්නතද මාත්‍රා 2කින් යුක්තයි. නිව්යෝර්කී උසස් පාසල්වල ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට එන්නත ලබා දීමට දැනටමත් පියවර ගෙන තිබෙනවා. සංචාරක ආකර්ෂණය දිනාගත් ගල්ෆ් වෙරළතීරය ආශ්‍රිතව කොවිඩ් ඩෙල්ටා ප්‍රභේදය සීග්‍රයෙන් පැතිර යන බව මාධ්‍ය වාර්තා කරනවා. මෙම ප්‍රදේශයේ බොහෝ තරුණ තරුණීන් කොවිඩ් ඩෙල්ටාවට ගොදුරු වී ඇති බවයි වාර්තා වන්නේ. ගල්ෆ් ප්‍රදේශයේ රෝහල්ද කොවිඩ් රෝගීන්ගෙන් පිරී ඇති අතර දැඩි සත්කාර ඒකකවල ඇඳන් හිඟයක්ද ඇතිව තිබෙනවා. රිෂාඩ් බදුදීන් මන්ත්‍රීවරයා බන්ධනාගාරයේදී වෛද්‍යවරයෙකුට තර්ජනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට විමර්ශන ආරම්භ කර තිබෙනවා. බන්ධනාගාර දෙපාර්තමේන්තුව සහ පොලිස් දෙපාර්තමේන්තුව වෙන්වෙන්ව විමර්ශන ආරම්භ කර ඇතැයි බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශක චන්දන ඒකනායක මහතා පවසනවා. අනිකුත් රැඳවියන් සඳහා බෙහෙත් ලබා දෙමින් සිටියේදී එහි පැමිණි රිෂාඩ් බදුද්දීන් මන්ත්‍රීවරයා අදාළ වෛද්‍යවරයාට බැනවැදීම සම්බන්ධයෙන් පැමිණිලි කරලා තියෙනවා බන්ධනාගාර කොමසාරිස් ජෙනරල්තුමාටත් පොලිස්පතිතුමා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජෙනරාල් ඇතුළු හැමෝටම සෞඛ්‍ය හේතු මත ඔහුට එළියෙන් සිටීමට වෛද්‍යවරයා කියලා තියෙනවා. ඔහුට කේන්ති ගොස් වෛද්‍යවරයාට අපහාසාත්මක ලෙස මාර්ගදර්ශන තර්ජනය කරලා තියෙනවා. මේ සම්බන්ධව බන්ධනාගාර දෙපාර්තමේන්තුව විසින් සහකාර බන්ධනාගාර අධිකාරිවරයෙක් පත් කරලා තියෙනවා මේ පිළිබඳව පරීක්ෂණ කරන්න. ඊට අමතරව පොලිසිය විසින් මේ පිළිබඳව පරීක්ෂණයක් පවත්වනවා. ගුරු වැටුප් ගැටලුව විසඳීම සඳහා පත් කළ ඇමති අනුකමිටු වාර්තාව අද කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිතයි. ඒ මුදල් අමාත්‍යාංශය සහ මහා භාණ්ඩාගාරයේ නිර්දේශවලට අනුවයි. ගුරු වැටුප් විෂමතාවය විසඳීම සඳහා අමාත්‍ය අනුකමිටුවක් පත් කරනු ලැබුවා. එම ඇමති අනුකමිටුවට මහින්ද අමරවීර, විමල් වීරවංශ, ඩලස් අලහප්පෙරුම සහ ප්‍රසන්න රණතුංග යන අමාත්‍යවරුන් ඇතුළත්. අවස්ථා ගණනාවකදී ගුරු සංගම් සහ අනුකමිටුව අතර සාකච්ඡාවට කිහිපයක් පැවැත්වුවද ගුරු සංගම් චෝදනා කරමින් පවසන්නේ මෙය කල්මැරීමේ ක්‍රියාමාර්ගයක් බවයි. ඒ කෙසේ වෙතත් මුදල් අමාත්‍යංශයේ හා මහා භාණ්ඩාගාරයේ නිර්දේශ මත අද දින අනුකමිටුවේ වාර්තාව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිතයි. මෙලෙස ගුරු වැටුප් විෂමතාවයට විසඳුම් ඉල්ලා ගුරු විදුහල්පතිවරුන් එක්ව ආරම්භ කළ උද්ඝෝෂණයට මාසයකට අධික කාලයක් ගත වී අවසන්. ගුරු විදුහල්පති වැටුප් විෂමතාවයට වසර 20ක්. දැන් රටවටා පුවත් කිහිපයක් කෙටියෙන්. එරාවුර් දූෂණ මර්ධන ඒකකයට ලද තොරතුරකට අනුව මඩකලපුව දිස්ත්‍රික්කයේ නීති විරෝධී මද්‍රව්‍ය විකුණු ව්‍යාපාරිකයෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඔහු සන්තකයේ තිබී කේරළ ගංජා කිලෝ 2ක් දූෂණ මර්ධන ඒකකයේ නිලධාරීන්ගේ බාරයට ගත් බවයි අප වාර්තාකරු සඳහන් කළේ. විශේෂකාරී බලකායේ බුද්ධ්‍යංශයෙන් නිලධාරීන්ට ලද තොරතුරකට අනුව මුල්ලේරියාව ප්‍රදේශයේ වැටලීමක් සිදු කර තිබෙනවා. නීති විරෝධී ලෙස අලෙවි කිරීමට සූදානම් කර තිබූ මත්පැන් බෝතල් කේරළ ගංජා සමග පුද්ගලයෙක් එහිදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. කොත්මලේ අපි සංවිධානයේ විසින් ඊයේ දිනට යෙදුණු නිකිණි පෝදිනට සමගාමීව ලේදන් දීමේ කඳවුරක් සංවිධානය කර තිබුණා.
දින 10කට රට වසා තැබීමත් සමග රාජ්‍ය මගින් සහන මිලට ජනතාවට අත්‍යවශ්‍ය ආහාර ලබා දීමේ අරමුණෙන් හිඟුරක්ගොඩ විවිධ සේවා සමූපකාර සමිතිය වේලි ආහාර ද්‍රව්‍ය පාර්සල් කර බෙදා දීමේ වැඩසටහනක් ආරම්භ කර තිබෙනවා. මධ්‍යහන පුවත් විකාශය අවසන්. ඔබට සුබ දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.